ආයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම චානකිනෝජ් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. COVID-19 සුවය ලැබූ සංඛ්‍යාව 1252 දක්වා ඉහළට. ඇඳිරි නීතිය අද රාත්‍රියේ සිට පැය 4ක් පමණයි. ලීසින් ණය වාරික සඳහා දී ඇති සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි රජයේ අවධානයෙන්. ඇල්ල සංචාරක නගරයේ යලි විවෘත කිරීමේ සාකච්ඡාවක්. ජනාධිපති ට්‍රම්ප් විසිර යාමේ උත්සවයකදී ඇමරිකාවේ කොරෝනා තර්ජනය සම්පූර්ණයෙන් අවසන් කරන බව අවධාරණය කරයි. COVID-19 රෝගයට ගොදුරු 1252 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 621 දෙනෙක්. ඊයේ COVID-19 රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගනු ලැබුවා. ඉන් දෙදෙනෙකු කටාරෙහි සිට පැමිණි අයයි. තවත් රෝගියෙකු ඉන්දියාවේ චෙන්නයිහි සිට පැමිණි පුද්ගලයෙක්. අනෙක් රෝගියා හඳුනාගෙන ඇත්තේ නාවික හමුදා සමාජිකයින් අතරින්. COVID-19 සමස්ත රෝගීන් 1884 දෙනාගෙන් අද වන විට පූර්ණ සුවය ලබා ඇති පිරිස 1252 දෙනෙක්. එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 66.45% ප්‍රතිශතයක්. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය 32.96%ක්. මරණ 11ක් වාර්තා වූ අතර එහි ප්‍රතිශතය 0.58ක්. මෙතෙක් වාර්තා වූ COVID-19 රෝගීන්ගෙන් 922 දෙනෙකුම හඳුනා ගැනුණේ නාවික හමුදා සමාජිකයින් හා ඒ ආශ්‍රිත පුද්ගලයන්ගෙන්. එම ප්‍රතිශතය 48.93%ක්. විදේශයන්හි සිට දිවයිනට පැමිණි 649 දෙනෙකුද රෝගී පිරිස අතර වනවා. එය 34.44%ක්. අනෙක් රෝගීන් 313 දෙනාම දේශීයව හඳුනාගත් අයයි. එම පිරිස ප්‍රතිශතයක් ලෙස 16.61ක්. බෝස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් නිරෝධායන කාල සීමාව අවසන් කර ඊයේ සිය නිවෙස් බලා පිටව ගියා. 16 දෙනෙකු ඊට ඇතුළත්. මෙන්නේරිය කටුකැලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිසක් අද නිරෝධායන කාල සීමාව අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. 29 දෙනෙකු ඊට අයත් වන අතර ඔවුන් ඉන්දියාවේ චෙන්නයි නුවර සිට දිවයිනට රැගෙන ආ පිරිසක් බවයි අප වාර්තාකරු පවසන්නේ. අද දිනය වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 13615 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දිනය වන විට ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ පුද්ගලයන් 4463 දෙනෙකු මේ වන විට නිරෝධායන වෙමින් සිටිනවා. තවද නාවික හමුදා රණවිරුවන් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර ගොස් තිබෙනවා. ඒ අනුව නාවික හමුදාවේ COVID-19 ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 877 දෙනෙකු ලෙස වාර්තා වෙනවා. ඉන් 704 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර ගොස් තිබෙනවා. දැනට නාවික හමුදාවේ රණවිරුවන් 173 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර වසංගත තත්ත්වය පාලනය කිරීමට පනවන ලද ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව අද සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. කල්පතු ක්‍රමයට වාහන මිලදීගත් පුද්ගලයන්ට ණයවාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි දැඩි විමසිල්ලෙන් පසුවන බව රජය පවසනවා. ඇතැම් ලීසින් සමාගම් සහ මූල්‍යාතන ණයවාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීම රජයේ නියමයේ කඩකිරීමක් සේම නීති විරෝධී ක්‍රියාවක් බැවින් එය සපුරා නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොලිසියට පසුගියදා නියෝග කළා. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ ජනජීවිතයට සීමා පැනවීමට සිදු වුණා. ඉන් පීඩාවට පත් කණ්ඩායම්වලට රජය සහන සමූහයක් ප්‍රදානය කළා. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් 1 මාර්තු 23 වෙනිදා නිකුත් කරනු PS ඇලයිරක් CSA ඇලයිරක් 16යි ඇලයිරක් 2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියෙන් තිරෝදරත හිමියන් විසින් ගෙවිය යුතු ලීසින් ණයවාරිකය අයකර ගැනීම මාස 6කට අත්හිටුවනු ලැබුවා. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මාර්තු 30 වන දින මුදල් සහ රාජ්‍ය පරිපාලන යන අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙත යොමු කරන ලද PS ඇලයිරක් CSA ඇලයිරක් 18 ඇලයිරක් 2020 චක්‍රලේඛයේ 9 වෙනි වගන්තියෙහි තිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ ස්වයං රැකියාව සඳහා යොදා ගන්නා මෝටර රථ ආදී ස්වයං රැකියාවල නිරත 15 ලක්ෂයකට කල්බදු වාරික සහන සලසා ඇති බව සඳහන් කෙරුණා. මෙබඳු සහනයක් ප්‍රදානය කර තිබියදී ඇතැම් ලීසින් සමාගම් සහ මූල්‍ය ආයතන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීම රජයේ නියමයේ කඩකිරීමක් සේම නීති විරෝධී ක්‍රියාවක් බැවින් එය නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා පොලිසියට නියෝග කර තිබෙනවා.
එතුමා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත්තේ ණය වාරික නොගෙවන බවට ලීසින් සමාගම් වලින් ලැබෙන කිසිදු පැමිණිල්ලක් 6 මාසයක සහන කාලයේ අවසන් වන තෙක් බාර නොගන්නා ලෙසයි. එසේම වාහන අත්පත් කර ගැනීමෙන් පසු පැමිණිලි කිරීමද නීති විරෝධී බැවින් එවැනි පැමිණිලි බාර නොගන්නා ලෙසටද ජනාධිපතිතුමා පොලිසියට නියෝග කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ සිදුවීමට ගිය මුදල් කොල්ලය සාර්ථක ලෙස වැළැක්වීමට දායක වූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියා පසුගියදා රාත්‍රී රියානතුරකට ලක් වූ අතර ඔහු අද අලුයම මිය ගොස් තිබෙනවා. ආශ්‍රිතව මුදල් කොල්ලයක් සම්බන්ධව වාර්තා වූයේ ඉකුත් 9 වෙනි දිනයි. එහිදී රුපියල් 79 ලක්ෂයක මුදලක් කොල්ල කෑමට තැත් කළ සැකකරු කෙටි වේලාවක් තුල අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. එම මෙහෙයුමට එක් වූ එක් සමාජිකයෙකු වූයේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් අලහප්පෙරුම නිලධාරියායි. ඔහු පසුගිය 11 වෙනි දින රාත්‍රියේ ඩිෆෙන්ඩර් රථයක් හා ගැටීමෙන් සිදු රියානතුරකින් බරපතල තුවාල ලැබුවා. අනතුර සිදුව තිබුණේ බම්බලපිටිය හැවලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි පොලිස් කොස්තාපල් අලහප්පෙරුම මහතා අද අලුයම මිය ගොස් තිබෙනවා. මේ උතුරුපැදියේ ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා. ඒ වගේම ඩිෆෙන්ඩර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඔහු හෙට දින නැවත කරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම රියානතුරට භාජනය වූ එක් පොලිස් නිලධාරියෙක් පසුගිය දිනක කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79කට අධික මුදලක් මංකොල්ල පලා යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිර්භීතව කටයුතු කළ පොලිස් නිලධාරියෙක් මේ නිලධාරියා අද දින අලුයම රියානතුරේ තුවාල හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිගේ අධීක්ෂණය යටතේ දැනට සිදු කරනවා. ඒ වගේම මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තියෙනවා. මෙරට මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සඳහන් කළා. උන්වහන්සේ කියා සිටියේ 2012 වසරේ සිට මේ පිළිබඳ විවිධ තොරතුරු හෙළි කළ බවයි. කොමිසම පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගෙන් විමසා සිටියේ මුස්ලිම් අන්තවාදී සම්බන්ධයෙන් මුල්වරට තොරතුරු ලැබුණේ කුමන කාලයේද යන්නයි. 2012 වසරේ නොවැම්බර් මාස කොළඹ තුම්මුල්ල බොදුබල සේනා කාර්යාලයට පැමිණි මුස්ලිම් තරුණ කණ්ඩායම් 4ක් තමන් මුණ ගැසී හාමුදුරුවනේ වැඩි කාලයක් යන්න කලින් රටේ ප්‍රශ්න ඇති වෙනවා. මේ වහබ්වාදය නිසා මේ ගැන අපට කතා කරන්න බෑ. අපේ 7-8 දෙනෙක් මේ වෙද්දි මරා දමා සහ අතුරුදන් වී තිබෙනවා යයි ප්‍රකාශ කළ බව ඥානසාර හිමියන් සඳහන් කළා. එලෙස පැමිණි පුද්ගලයින්ගේ නම් ප්‍රකාශ කරන ලෙසයි කොමිසම ඉල්ලා සිටියේ. එම පුද්ගලයින්ගේ ජීවිතවලට තර්ජනයක් පවතින බැවින් ඔවුන්ගේ නම් රහසිගතව කොමිසමට ලබා දීමට උන්වහන්සේ ක්‍රියා කළා. පසුව අවස්ථා 4කදී හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාටත් අවස්ථා 5කදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ලිඛිතව අන්තවාදී ඉගැන්වීම් සහ ක්‍රියාකාරකම් පිළිබඳව දැනුම් දුන් බවයි උන්වහන්සේ හෙළි කර සිටියේ. මෙරට තුළ අන්තවාදී ඉස්ලාම් මතවාද දරන ප්‍රධාන පාර්ශ්ව 4ක් සිටින බව පැවසූ ඥානසාර හිමියන් ඔවුන් තබ්ලිග් ජමාත් මතවාදය, වහබ්වාදය, සලෆි මතවාදය සහ ජමාතේ ඉස්ලාම් හෙවත් ඉහ්වාන් මුස්ලිම් ලෙස වර්ග වී සිටින බව කොමිසමට අනාවරණය කළා. සහරාන් වැන්න ඔවුන් බිහිවීම ආරම්භය සහ සන්නද්ධ වීම දක්වා ගොඩනැගීම සිදු ඇත්තේ මේ අතරින් දරුණුතම මතවාදය වන ඉහ්වාන් මුස්ලිම් මතවාදය අනුව බව උන්වහන්සේ පෙන්වා දුන්නා. දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕන. ඒක තමයි ඉස්ලාම් දහමට කරන ලොකුම පරිත්‍යාගය යන්න ඔවුන්ගේ මතය බවයි සාක්ෂිකාර හිමියන් ප්‍රකාශ කළේ. උන්වහන්සේ කියා සිටියේ උලමා සභාවේ නායකින් මෙම ප්‍රධාන මතවාදය අනුගමනය කරන අතර ISIS අල්-කයිඩා වැනි ත්‍රස්තවාදී සංවිධාන අනුගමනය කරන මතය හා එය ඉතා සමාන බවයි. මෙම අන්තවාදී මතවාදය දරන්නන් පිරිසක් බේරුවල ජමියා නලීමියා නැමැති ඉගැන්වීම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවද කොමිසමට අනාවරණය කෙරුණා. එම මතවාදය කේන්ද්‍රගතව ඇති යූසුෆ් අල්-සල්දාරි නැමැත්තා 2013 වසරේ අප්‍රේල් 28 වනදා මෙරට පුද්ගලයන් තිදෙනෙකු හමු අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් ඥානසාර හිමියන් විසින් කොමිසමට ඉදිරිපත් කරනු ලැබුවා. 2015 වසරේදීද යහපාලනය ස්ථාපිත කිරීමට මුල් වූ NFGG හෙවත් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ තුළින් ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා ඉක්මනින්ම මඟ පෑදුණු බවද උන්වහන්සේ කියා සිටියා. රජයේ ඉස්ලාමීය පෙළපොත් නිර්මාණය සඳහා එවැනි අන්තවාදී මතදරන්නන් දායක වී ඇති බවද උන්වහන්සේ අවධාරණය කළා. ඒ අනුව 9, 12 සහ 13 වසරවල ඉස්ලාම් පෙළපොත් සඳහා ඊජිප්තුවේ ඉහ්වාන් මුස්ලිම් නම් අන්තවාදී නායකයා සම්බන්ධයෙන් වන ඉගැන්වීම් ඇතුළත් කර ඇති බවයි සාක්ෂිකරු හෙළි කර සිටියේ. 13 වසරේ ඉස්ලාමීය ගුරු මාර්ගෝපදේශන පොතේ 43, 63, 109 සහ 123 වන පිටුවල එය අන්තර්ගත වෙතැයිද ඥානසාර හිමියන් ප්‍රකාශ කළා.
කල්බදු සමාගමක සේවකීන් පිරිසකගේ පහරදීමකින් මියගිය ලංකා ස්වයං රැකියා වෘත්තිකීන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ අවමංගල්‍ය බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී අද සිදු කිරීමට නියමිතයි. සුනිල් ජයවර්ධන මහතාගේ දේහය කැස්බෑව තානායම පාරේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. මිය යන විට 53 වන වියේ පසු ජයවර්ධන මහතා තිදරූ පියෙක්. ඔහුගේ දේහයට හිටපු කතානායක කරු ජයසූරිය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහතුරුන් ඊයේ අවසන් ගෞරව දැක්වුවා. සුනිල් ජයවර්ධන මහතා පසුගිය 10 වෙනිදා මිය ගියේ කල්බදු සමාගමක සේවක පිරිසකගේ පහර දීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් 8 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් ලබන 25 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දැන් අවධානය ලැබෙන මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලඥයන් කිහිප දෙනෙකු පළ කළ අදහස් කිහිපයක් වෙත. වෛරයෙන් ක්‍රෝධයෙන් යම්කිසි දෙයක් පටන් ගත්තනම් ඒක අවසන් වෙන්නේ සුසාන භූමිය. සජිත්ගේ බලතණ්හාව නිසානේ ජනාධිපති මැතිවරණ ඉල්ලන්න දුන්නක් අසූචි ගහගෙන පරාදයි. හැංගිලා හිටියා. මම දිනම තිස්සමාරාම පැරද්දුවා. තාම ගියේ නැහැ. එක්සත් ජාතික පක්ෂය අතෑරලා යනකොටත් වගකීමකින් තොරව හිතේ ආසාවට කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරන්නේ නැතුව Tamanට ඕනේ විදියට තීන්දුව අරගෙන නායකයාට විරුද්ධව ගිහිල්ලා දැන් අනාථ වෙලා බලාගෙන ඉන්නවා. ඒ හින්දා මේ පක්ෂයේ නමවත් මං හරියට දන්නේ නැහැ. මේ පක්ෂය සජිත් ප්‍රේමදාස මහත්තයා වගකීමකින් තොරව කටයුතු කිරීම හින්දා තමයි ඔය පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්තයා පිටිපස්සේ ගිහපු අයට අද ওই තත්ත්වය උදා වෙලා තියෙන්නේ. අපි හිටියානම් අඩුම ගානේ 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට 20000ක් දෙනවා. ඒ විතරක් නෙවෙයි. කර්මාන්ත ශාලාවල වැටුප් සඳහා හාම්පුතුන්ට අපි දෙනවා වැටුප් ගෙවන්නට රජෙන් අරමුදා. දැන් විපක්ෂයේ ඉඳලා ඕන තරම් කටහකර කතන්දර කියලා. දැන් රැට යන්නත් දන්න ජනේලෙන් බලන මිනිස්සු හොඳින් බුදිය ගන්නවාද කියලා. දැන් එතුමා කිව්වනේ මම රැට යනවා මහජනයා හොඳින් බුදියාගෙන ඉන්නවාද කියලා. ඉතින් විපක්ෂයේ හිටියත් පුළුවන් මේ වැඩේ කරන්න. දැන් අහන්න කී පවුල් කීයක් බලන්න යනවාද කියලා රැක. මේ විහිළු කතා වලින් වැඩක් නෑ. මීට අවුරුදු ගානකට එහා පැත්තේ පැරිෂුට් එකකින් වගේ ඇවිල්ලා හම්බන්තොට දිස්ත්‍රික්කයට බැස්සා. ඒ එනකොටම අපි කිව්වා කවදා හරි දවසක එක්සත් ජාතික පාක්ෂිකව අමතක කළා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව අමතක කළා නැවත වතාවක් උන්නේ පැරිෂුට් එකකින් ආයි කොළඹට යනවා කියන පණිවිඩය අපි දුන්නා. පොළොන්නරුවෙන් මෑන් කෙනෙක් ගෙනල්ලා අපි හඬුවක් කරන් දීලා මිනිහව ජනාධිපති කරලා පක්ෂ දෙකයි කෙලව ගත්තා. ඉල්ලගෙන. කරන වැඩේ වම් අත කරන දේ දකුණ දන්නේ නැහැ දකුණ අත කරන දේ වම් අත දන්නේ දෙන්නට දෙන්න පෑහුන්නේ ගැලපුන්නේ ප්‍රශ්න ජාලාවක්. ඒගොල්ලන් ආවේ සමාජ ස්තර දෙකකින්. අරයාවේ පොළොන්නරි ගොවි පවුලකින් මෙයා ආවේ කොළඹ පැලැන්තිය පවුලකින් මේ දෙන්නට පෑහෙන්න තියා වචන පහක් කතා කරගන්න බැරුව. කොරෝනා පාලනය බලන්න කරපු හැටි. බැරි වෙලා හරි මෛත්‍රීලා රනිල්ලගේ ආණ්ඩුවක් තිබ්බනම් මෙලාට පාරක් ගානේ මිනී තියෙනවා. ඒක වෙලා කොමිසමක් පත් කරනවා කොරෝනා කියලා ඉංග්‍රීසියෙන් ලියනකොට සීද කේද කියලා දැම්මේ කොහොමද කියලා හොයන්න එකක් හොයනවා. බණ්ඩාරවෙල දෝව කඳුවැටියේ ෆයිනස් වගාරක්ෂිතයේ ඊයේ සවස ඇති වූ ගින්නකින් අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ අද අලුයම් කාලය වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට හැකි වී ඇති බවයි. ප්‍රදේශයට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වයේ සහ සුළං හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ බවයි වාර්තා වන්නේ. ගින්නෙන් රක්ෂිතය අවට නිවාසවලටද දැඩි තර්ජනයක් එල්ල වී තිබුණා. පොලිසිය පවසන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා හෝ කඳුවැටියට ගිනි තබන්නට ඇතැයි සැක කරන බවයි. දියතලාව ගුවන් සහ යුද හමුදා බටපිරිස් පැමිණ පැතිර යමින් තිබූ ගින්න මුළුමනින්ම මැඩ පවත්වා තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසිය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. රජයේ වගා සංග්‍රහම වැඩසටහනට සමගාමීව උතුරු පළාතේ වසර ගණනාවක් වල් බිහි වී තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් මෙවන විට විවිධ වගාවන්ගෙන් සරුසාර වී ඇති බව අප වාර්තාකරු පවසනවා. ඔහු කියා සිටියේ වවුනියාව දිස්ත්‍රික්කයේ පමණක් ග්‍රාම සේවා වසම් 102ක වගා ව්‍යාපෘති ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක බවයි. දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කරමින් රජය ආරම්භ කළ සෞභාග්‍ය ගෙවතු වගා වැඩසටහන වවුනියාව දිස්ත්‍රික්කය තුළ සාර්ථක ප්‍රතිඵලත් කරගෙන තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා පවසන්නේ වසර ගණනක් වගා නොකළ ගෙවතු මේ වැඩසටහන යටතේ බොග වගාවට යොදාගෙන ඇති බවයි.
බීජ සහ පොහොර නොමිලේ ලබා දීම හා ගොවීන් වගාවන් වෙත උනන්දු කරවීම හේතුවෙන් වවුනියාවේ ග්‍රාම සේවා වසම් 102ක ගම්මාන 505ක ගෙවතු වගා වැඩසටහන් සාර්ථක වී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරයා ඊයේ සවස ගෙවතු වගා නිරීක්ෂණයට එක්ුණා. ගොවීන් මුහුණ දෙන ගැටලු සහ වගාවන් සම්බන්ධයෙන් රජයෙන් තවදුරටත් ඉටු විය යුතු සේවාවන් පිළිබඳව මෙහිදී සොයා බලනු ලැබුවා. ගෙවතු වගා අස්වැද්දීම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති නව වැඩපිළිවෙලට වවුනියාවේ ගොවි ජනතාව ප්‍රසාදය පළ කරනවා. නිදහස් කලා සන්ධානයේ සම ලේකම්දුරය හෙබ වූ කලාකරු රෝහණ දේව පෙරේරා මහතා ඊයේ අභාව ප්‍රාප්ත වුණා. මෙයන විට ඔහු පසු වූයේ 63 වන වියේ. රෝහණ දේව පෙරේරා මහතා කෙටි කලක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති දුරේද හෙබ වූවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමග වේදිකා නාට්‍ය ඇතුළු නිර්මාණ රැසක් එළිදැක්වීමට ඔහුට හැකිවීම විශේෂත්වයක්. දේහය බොරැල්ල සුප්‍රීම් මල්ශාලාවේ හෙට සවස 3 දක්වා තැන්පත් කර තිබෙනවා. අවමංගල්ලේ හෙට සවස 4:30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඩින්. ඇල්ල සංචාරක නගරය යළි විවෘත කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ ගැන සාකච්ඡාවක් අමාත්‍යාංශ ලේකම් එස් හෙටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. සංචාරක නගරයේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් පවත්වාගෙන යාමට අදාළ අංශගත උපදෙස් ලබා දී තිබෙනවා. අගෝස්තු 1 වෙනි දින සිට සංචාරකින්ට රට විවෘත කිරීමත් සමග විදේශිකයින් පැමිණීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී දැනුවත් කෙරුණා. හලාවත මාදම්පේ පම්බල බෙදුම්පාර දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ දහවල් ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් ලොරි රථයේ සහායකයා බරපතල තුවාල ලැබුවා. අනතුර සිදු ඇත්තේ දුම්රිය ගේට්ටු මුරකරු සිය අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකුට එම කටයුත්ත පවරා එම ස්ථානයෙන් පිටව ගොස් සිටි අවස්ථාවකයි. දුරගමන් සේවා බස් රථවල රියදුරන් හා කොන්දොස්තර මහතුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් මේ දිනවල පැවැත්වෙනවා. ඒ අනුව හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ බස් රථයක සිවිල් නැදුමින් සැරසුණු බුද්ධාංශ නිලධාරියෙකු රථයේ රියදුරාට සහ කොන්දොස්තර මහතාට උපදෙස් ලබා දෙන අයුරු දෙකක හැකි වුණා. ඔවුන මන්සන්දේදී මෙයා විනාඩි 7ක් බස් රථයේ රථකාලේ නවත්තගෙන සිටිය ඒ අවස්ථාවේදී කොළඹ සිට පැමිණි හොරණ CTV බස් රථ දෙකක් මේ බස් රථයේ ඉස්සර කරමින් ගියා. හැම විටම බලද්දී මෙතුමාගේ මූණ ආවරණය තිබුණේ බෙල්ලේ. ඒ වගේම මෙතුමා බුලත් පිටකා දොරේ සිට කෙලකෙල දීම සිදු කරා. ඒකෙන් සිදුවන්නේ මාර්ගයේ යන මගීන්ගේ සහ මේ පැත්තේ ඉන්න කට්ටියගේ මේ කෙල බිඳිති ඇඟට විසි වෙන එකයි. හොරණ පොලිස් ස්ථානයේ රථ වාහන අංශය සහයද මීට ලැබී තිබෙනවා. ඉන්දියාවේ සිට ගෙන්වා තිබූ NC මද්‍රව්‍ය කිලෝ 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව වැටලීම සිදු කරනු ලැබ ඇත්තේ බගවන්තලාව පොලිසිය විසින්. මද්‍රව්‍ය ග්‍රෑම් 10 බැගින් ඇසුරුම් 204ක බහ වතු කම්කරුවන් සහ තරුණ පිරිස් වෙත අලෙවි කිරීමට මේවා සූදානම් කර තිබූ බවයි වාර්තා වන්නේ. මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබා දුන් ඖෂධීය පළතොගයක් මාතලේ වටපොළුව ඇමල රජමහා විහාරයේ රෝපණය කිරීම පසුගියදා සිදු කෙරුණා. සුදු හඳුන් වදකහ ඉරිවේරිය සැවැන්තරා ඇතුළු ඖෂධ පැළ වර්ග 30ක් පමණ මෙහිදී රෝපණය කර තිබෙනවා. පසුගිය දින කිහිපය පුරා කසල එකතු වීමෙන් අපවිත්‍ර වී තිබූ ගල්කිස්ස වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. ඒ පොලිස් පරිසර ඒකකයේ මැදිහත් වීමෙන් පොලිසිය බස්නාහිර පළාතේ ඊයේ උදෑසන 6 සිට අදාළවීම 5 දක්වා කාල සීමාවේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ සැකකරුවන් 411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 408ක්. සම්බන්ධ වැටලීම් 170ක් සිදු කර ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා ජාවාරම් සම්බන්ධයෙන් සිදු කෙරුණු වැටලීම් සංඛ්‍යාව 88ක්. පොලිසිය පවසන්නේ නීති විරෝධී මත්පැන් සම්බන්ධ වැටලීම් 102ක් සිදු කළ බවයි. ගොඩ සහ අයිස් යන මද්‍රව්‍ය සම්බන්ධයෙන්ද වැටලීම් සිදු කෙරුණා. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 33 දෙනෙක්. වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධව 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර 100කට වඩා පැරණි මහනුවර වැව දකුණ මාර්ගයේ ආරම්භක කොටසේ සංවර්ධන කටයුතු යලි ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ මාර්ගයේ ආරම්භක ස්ථානයේ 100කට අධික ගමනාන්ත සංඛ්‍යාවක් වෙත දිවෙන බස් නැවතුම් පොලක්ද පිහිටා ඇති බවයි. එහි බස් රථ නැවැත්වීමේදී මාර්ගයේ වම් මන් තීරුව මුළුමනින්ම අවහිර වීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. ඊට පිළියමක් ලෙස මාර්ගය පුළුල් කිරීමටයි පියවරගෙන ඇත්තේ.
දකුණු මන්තීරුවේ වේල කපා ඉවත් කොට ආරක්ෂිත කොන්ක්‍රීට් බැම්මක් ඉදිකිරීම මේ දිනවල සිදු කරමින් පවතිනවා. ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් කෝටි 20ක්. මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම පළාත් සභාව මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මේ අතර ඇඹිලිපිටිය නගර සභාව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරුණා. රුපියල් මිලියන 52කට අධික මුදලක් ඊට වෙන් කර තිබෙනවා. දැනට පවතින ගොඩනැගිල්ලෙහි ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සේවා සැපීමේදී නගර සභාවේ කාර්ය මණ්ඩලය මෙන්ම සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවටද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව තිබෙනවා. නගරාධිපති ලලිත් ගමගේ මහතා ඇතුළු පිරිසක් ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව උත්සවය සංවිධානය කර තිබුණේ ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. ඒ සමගින් අදට නියමිත ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. ආයුබෝවන්